දෙවියන් වහන්සේගේ වචනේ දෙසට අපගේ අවධානය යොමු කරමු අද දැසන. මා කැමති සුදු ලියවිල්ලේ හේබ්‍ර පොතේ 13 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදෙත් 21 වෙනි පදයේ දෙසට අපගේ අවධානය යොමු කරන්න. අලුත් යුසුම හේබ්‍ර 13 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදේ 21 වෙනි පදේ. ඉතින් සදාකාල කිව්ස්මේ ලේ කර්ණ කොටගෙන බැටළුවන්ගේ මහත් එඳේරන් වන අපගේ ස්වාමී යේසුස් වහන්සේව මලුන් කෙරේ නැවත ගෙනාවා වූ සමාදාන දෙවියන් වහන්සේ තමන් ඉදිරියේ ප්‍රසන්නව තිබෙන දේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කර්ණ කොටගෙන අප තුල කරමින් නුඹලා උන්වහන්සේ කැමැත්ත කරන පිණිස සියලු යහපත් ක්‍රියාවලට නුඹලා සම්පූර්ණ කරනසේක්වා. උන්වහන්සේට සදාකාලෙටම ගෞරවය වේවා. ආමේන්. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය විතර සඳහන් කරනවා ඉතින් සදාකාලේ කිව්ස්මේ ලේ කරන කොටගෙන බැටළුවන්ගේ මහත් එඳේරන් වන අපගේ ස්වාමියෝ යේසුස් වහන්සේ මෙතන සඳහන් කරනවා සදාකාල කිව්සුම. මොකක්ද සදාකාල කිව්සුම? පරණ කිව්සුම තිබුණා. ඊට පස්සේ උන්වහන්සේ අලුත් කිව්සුමක් පිටුමු ලැබුවා. ඇයි? මොකද පරණ කිව්සුමේ තිබුණා සමහර දේවල් ඇවිල්ලා අසම්පූර්ණයි. අසම්පූර්ණයි. ඉතින් දෙවියන් වහන්සේ කුමක්ද කළේ? උන්වහන්සේ අලුත් කිව්ස්මක් පිටුමු ලැබුවා. මොකද්ද පරණ කිව්ස්මේ තිබුණා අසම්පූර්ණත්වය? ඒක සම්පූර්ණයි. නමුත් ඒක ඇවිල්ලා අලුත් කිව්ස්මේ ඡායාවක්. ඒක සම්පූර්ණ වෙලා තිබුණේ නැහැ. ඒක තමයි යේසුස් වහන්සේ කිව්වේ මතේ උතුමාගේ සුභාරංචියේ 5 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදයේ ඉඳලා අපි කියවගෙන යද්දී උන්වහන්සේ කියන මම ආවේ විවස්ථාව අවලංගු කරන පිණිස නොවේ මම ආවේ විවස්ථාව සම්පූර්ණ කරන්න. මොකද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින් තමයි විවස්ථාව සම්පූර්ණ වෙන්නේ. අද බොහෝ අය නැවත අලුත් යුස්මේ සිටිමින් නැවත විවස්ථාව යුගයට ගිහිල්ලා තිබෙනවා. විවස්ථාව යුගයට. ඒ අසම්පූර්ණයි. මොකද ක්‍රිස්තුස් වහන්සේ තුලින් තමයි ඒක සම්පූර්ණ වෙන්නේ. මොකද උප්පත්ති පොතේ ඉඳලම අපි මලාකි පොතට එනකම්ම අපි දකින්නේ සුදු ලියවිලි තුල ක්‍රිස්තුස් වහන්සේ මෙසියස් වහන්සේගේ පැමිණීම. මේ අලුත් යුස්මේ ඡායාව. ඉතින් ක්‍රිස්තුස් වහන්සේ පැමිණීමෙන් තමයි පරණ යුස්ම සම්පූර්ණ වන්නේ. ඉතින් එතනයි මේ එකයි මෙතන ඉඳන් කියන්නේ සදාකාලේ ගිවිසුමේ ලේ කරන කොටගෙන එතන උන්වහන්සේ ඒ ගිවිසුම සම්පූර්ණ කරන පිණිස පරණ ගිවිසුම සම්පූර්ණ කරන පිණිස උන්වහන්සේ ඒ සදාකාලික ගිවිසුම පිටවන පිණිස උන්වහන්සේගේට සිදු වුණා උන්වහන්සේගේ ලේ වගුරුවන්න. සුදු ලියවිලි කියනවා ලේ වැගිරීමක් නැතුව පාපෙට කමාවක් නැහැ. එයි මේ දෙවියන් වහන්සේ ලේ පාවිච්චි කළේ. දෙවියන් වහන්සේට තිබුණා වෙන වෙන ක්‍රම තුලින් මිනිස්යාගේ පාපෙට විසඳුම් සොයන්න. එයි මේ ලේ තෝරාගත්තේ. එපිසපොසේ 5 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදේ ඉඳන් කියන ප්‍රේමවන්තයාණන්ගේ ලේ. ඒ ප්‍රේමවන්තයාණන්ගේ ලේ අපිව සියලු අධර්මිෂ්ඨකම් වලින් අපිව සියලු පාප වලින් අපිව පවිත්‍ර කරන්න ධර්මිෂ්ඨව තිබෙනවා. ඒ දෙවියන් වහන්සේ ලේ තෝරාගත්තේ. සමහර අයට ලේ ගැන කියද්දී නිකන් ඒක හරි අමිහිරි දෙයක්. ඒ කියන්නේ යේසුස් වහන්සේ විතකදී කිව්වා ගෝලයන්ට මගේ ශරීරයේ සැබෑ කෑමය මගේ රුධිරය සැබෑ බීමය. සුදු ලියවිලිට සඳහන් කරන එක තද කියමනක්.
එවක් වටන් බොහෝ ගෝලිය උන්වහන්සේව අතහැර ගියයි කියලා කියනවා. මොකද ලේ ගැන කිව්වම සමහර මිනිස්සුන්ට වැටහෙන්නේ වෙන දෙයක්. නමුත් උන්වහන්සේ ලේ තෝරා ගනු ලැබුවා මිනිස්යාට මිදීම දෙන පිණිස. ඒ හේතුව දැන් මිස්ර දේශයේ වහල්කමේ ඉඳගෙන ඊශ්‍රායල් ජනතාව දෙවියන් වහන්සේට මොරගසද්දී දෙවියන් වහන්සේ මොරගැසීම අසලා ඔවුන් වෙතට ආවා. ඇවිල්ලා ඒ ආදි පියවරුන්ට පොරොන්දු වුණා. පොරොන්දුව සීකරමින් උන්වහන්සේ ඇවිල්ලා ඔවුන්ව දිගු කළ බහුවකින් මිස්ර දේශයෙන් පිටතට ගෙන්න උන්වහන්සේ කටයුතු කළා. ඉතින් මෝසෙස්ව කැඳවලා මෝසෙස් නම් කියනවා ඔබ ගිහිල්ලා පාරාවට කතා කරන්න. දැන් මෝසෙස් නම් කියනවා මම කතාවට අදක්ෂ කෙනෙක්. මම ගිහිල්ලා මොනවද කියන්නේ? මම කියන දේ පිළිගනීද? මම කවුරු එව්වා කියලා කියන්නද? එතකොට තමයි උන්වහන්සේගේ නියම නාමයෙන් පෙනී සිටියේ. මොකද්ද දෙවියන් වහන්සේගේ නාමය? උන්වහන්සේගේ නාමය ස්වයම්බු. හොඳ අත්පලසන්නාදයක් දෙමු. උන්වහන්සේගේ නාමය ස්වයම්බු. ස්වයම්බු කියන්නේ සිටියාවද සිටින්නාවද මතු සිටින්නාවද එකම දෙවියන් වහන්සේ. මම යම්සේ සිටින්ද මම එසේම සිටිමි. වෙනස් නොවන දෙවියන් වහන්සේ ස්වයම්බු. උන්වහන්සේ ප්‍රකාශ වෙනවා මම ස්වයම්බු. නුඹ කියලා කියන්න ස්වයම්බු නම් තනන් වහන්සේ නුඹ වෙව්වා. මොසසාන ඒක පිළිගන්නේද? නුඹගේ අතේ තියෙන කුමක්ද? සැරයටිය. උන්වහන්සේ ඒ සැරයටියට උන්වහන්සේ ආලේපය දීලා නම් කිව්වා දැන් ගිහිල්ලා පාරාව ඉදිරියේ මේක නාන්න. එවිට සර්පෙක් වෙයි. නුඹ ගිහිල්ලා මේ හාස්කම පෙන්වන්න. මොසෙස් ගිහිල්ලා මේ හාස්කම කළා. නමුත් කුමක්ද සිදු වුණේ? පාරාව ඔහුගේ හිටියවේ ශාස්ත්‍රවන්තයන් ඒ විද්‍යාකාරයන් ගෙනල්ලා ඕන් කුමක්ද කරන්නේ? ඕනුත් ඒ ආකාරයෙන් සැරයටිය දැම්මා සර්පය වුණා. නමුත් වෙනසක් සිදු වුණා. ඒ මෝසෙස්ගේ සැරයටියේ සර්පය වුණා. ඒ සර්පයා අර සියලු සර්පයන්ව ගිල දැමුවා. ක්‍රියාදර සහෝදරිය යක්ෂයට පුළුවන් නොයෙකුත් හාස්කම් කරන්න. ඒ යේසුස් වහන්සේගේ අති අමිල නිර්මල රුධිරය දෙවියන් වහන්සේ තෝරාගත්තේ ඒ ලේ කර්ණකටගෙන මනුෂ්‍යයට මිදීම දෙන්න දෙවියන් වහන්සේ තීරණය කළේ. යක්ෂ ඇවිලා ආත්මයක්. යක්ෂ ශාරීරික නැහැ. යක්ෂයට ලේ නැහැ. ප්‍රියාදර සහෝදරිය යක්ෂයට වෙන විචාවක් කරන්න බෑ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ ඒ ලේ බාල්දු කරන්න වෙන කිසිම දෙයක් නැහැ. ඒ ලේ මිල කරන්න වෙන කිසිම දෙයක් නැහැ. යක්ෂයට බෑ උට ලේ පාවිච්චි කරලා යම් විචාවක් කරන්න. ඒ ක්‍රිස්තුස් වහන්සේගේ අති අමීල නිර්මල ලේ තුලින් සදාකාලික ගිවිසුම් පිහිටුම් ලැබුවා. හොඳ අත්පලසන්නාදයක් දෙමු. අපි කොතරම් ජයග්‍රාහකද? ඥාන සහෝදරිය ඒ ලේ ගිවිසුමේ ලේ කරුණකඩගෙන බැටළුවන්ගේ මහත් එදේරවන අපගේ ස්වාමී යේසුස් වහන්සේව මලුන් කෙරේ නැවත ගෙනාවා වූ සමාදානයේ දෙවියන් වහන්සේ. මොකද යක්ෂයා හිතුවේ යේසුස් වහන්සේගේ මරණයෙන් පස්සේ සියල්ල අවසන්. සියල්ල ඉවරයි. ඒකනේ සමහර මිනිස්සු දෙවියන් වහන්සේගේ දරුවන්ට විරුද්ධව කුමන්ත්‍රණය කරනවානේ. ලෝකේ මිනිස්සු ඔවුන් හිතන්නේ ඒවෙන් සියල්ල ඉවරයි කියලා. සියල්ල ඉවර නැහැ. මොකද බලවන්ත දෙවි කෙනෙක් ඔවුන් සමග සිටින බව ඔවුන් දන්නේ නැහැ. යක්ෂයා සිටියේ යේසුස් වහන්සේගේ මරණයෙන් පස්සේ සියලු දේවල් ඉවරයි. දැන් එයාගේ තමයි සියලු ආධිපත්‍යය කියලා. නෑ, දෙවියන් වහන්සේ මලුන්ගෙන් උන්වහන්සේව නැවත ගෙනල්ලා යක්ෂයාගේ පරාජිතභාවය පෙන්වුවා.
ප්‍රියාදර සහෝදරයා සහෝදරිය මලුන්ගේ නැවත ගෙනාවෝ දෙවියන් වහන්සේ තමන් ඉදිරියේ ප්‍රසන්නව තිබෙන දේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරුණ කරගෙන අප තුල කරගෙන මේ අප තුල කරන හැම දෙයක්ම ඇවිල්ලා කරන්නේ දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ කරුණ කොටගෙනයි. මොකද ඊයේ උදේ මම උදේ නැගිට්ටම මම පළමුවෙන්ම දේ කරන දේ තමයි මම උදෙන්ම යවන්න ඕන බයිබල් පද මම දවසට මම හිතන්නේ 6000කට නැත්නම් 7000කට මම බයිබල් පද යවනවා උදේට 8000කට කිට්ටු වෙන්න. මම උදේ කරන්නේ පාන්දර කරන්නේ මම රෑ මොකද මම නිදාගත්තී රෑ වෙනවා සමහරට පාන්දර 2 වෙනවා මම රෑ බයිබල් පදේ හදනවා. හදලා පාන්දර නැගිට ගාම කරන්නේ මේ බයිබල් පද ටික මම යවනවා. යවලා ඊට පස්සේ තමයි යාඥා කරන්නේ. ප්‍රියදර සහෝදරයා සහෝදරිය. ඉතින් ඊයේ උදේ මගෙත් එක්කලා අන්තර්ජාලේ එක්කෙනෙක් මන් දන්නේ කාන්තාවක්ද පිරිමි කෙනෙක්ද කියලා WhatsApp එකේ තිබුණේ කොහමද මගේ ෆෝන් බුක් එකේ තිබිච්ච මේක මන් දන්නේ කවුද කියලා. ඉතින් ඒගොල්ලන් මේ නැවත ව්‍යවස්ථාවට ගිය අය. ඉතින් මම හිතන්නේ මම යාඥා කරලා ඉවරලා මම සවස් මම හිතන්නේ 2 විතර වෙනකන් 2:00මාර වෙනකන් එයාට ලිව්වා. නමුත් එකක්වත් පිළිගන්නේ නැහැ. මොකද හේතුව ඇවිල්ලා මම ඊට පස්සේ අන්තිමට ලිව්වා දෙවියන් වහන්සේගේ වචනේ කියනවා මෝසෙස්ගේ ව්‍යවස්ථාව කියවන හැම කෙනෙක්ම ව්‍යවස්ථාව තුල සිටින හැම කෙනෙක්ම ආවරණයක් දාගෙන ඉන්නවා. ආවරණයක් දාගෙන. මොකද ආවරණය ඉවත් කරන්න. ඒ ආවරණය ඉවත් කරලා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කවුද කියලා තේරුම් අරගෙන උන්වහන්සේගේ ගිවිසුම තුළට ඇතුල් වෙන්න. එකක්වත් පිළිගත්තේ නැහැ මම બ્લોක් කරලා. ප්‍රියදර සහෝදරයා සහෝදරිය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැතුව අපිට ගමනක් නැහැ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැතුව අපිට මුකුත් කරන්න බෑ. මොකද උන්වහන්සේ යොහන් තුමාගේ සුභාරංචියේ 15 වෙනි පරිච්ඡේදය තුල උන්වහන්සේ කියන මම සැබෑ මිදිවැලය. මගේ පියාණන් වහන්සේ ගොවියාය. මා තුල තිබී ඵලදරන සියලු අතු වඩා පවිත්‍ර කරනසේක. උන්වහන්සේ කියනවා මා තුල පවතින මමත් නුඹලා තුල පවතින්නෙමි. මේ දෙවියන් වහන්සේ නැමැති ගොවියා මේ පියාණන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැමැති ඒ මිදිවැල සිටුවේ කුමකටද? ඒ මිදිවැලට සම්බන්ධ වෙලා අපි ආශිර්වාද ලබන පිණිස ජේසුස් වහන්සේගෙන් වෙන්ව කිසිවක් කරන්න බෑ කියලා උන්වහන්සේ කියනවා. ඒ නිසා ප්‍රියදර සහෝදරයා සහෝදරිය ජේසුස් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ කරුණ කොටගෙන අප තුල කරමින් නොබලා උන්වහන්සේගේ කැමැත්ත කරන පිණිස සියලු යහපත් ක්‍රියාවල් වලට නොබලා සම්පූර්ණ කරන සේක්වා. කිතුනවා තමයි ජීවිතේ සම්පූර්ණ. කිතුනවා ජීවිතේ සම්පූර්ණයි. අපි කිතුණෙක් වෙන්න ප්‍රථමයෙන් අපේ ජීවිතය අසම්පූර්ණයි. අපි කොහොමද මේ දැනගන්නේ? අපි අසම්පූර්ණයි. අපි අසම්පූර්ණව හිටියයි කියලා දැනගන්නේ කොහොමද? අද අපි සම්පූර්ණත්වයට ඇවිල්ලා කියලා අපි දැනගන්නේ කොහොමද? ප්‍රියදර සහෝදරයා සහෝදරිය අපි දෙවියන් වහන්සේ පිළිගන්න ප්‍රථමයෙන් අපේ ජීවිතයේ තිබුණ රික්තකයක් හිස්තැනක් තිබුණා. මේ හිස්තැන මොකද්ද? අපි ජීවිතේ කොච්චර ප්‍රීතියෙන් හිටියත් සතුටින් සිටියත් අපිට මිල මුදල් ලැබිලා ඉඩකඩ ලැබිලා යහන වහන ලැබිලා අපි සියල්ල තුල පිරී සිටියත් අපේ ජීවිතේ එනවා අద్భుත පාළුවක් තනිකමක් එපා වෙන ස්වභාවයක්. ඒක මුළු මිනිස් සංගතිය පුරාම තිබෙනවා. සිංහාසනේ ඉන්න රජ පටන් පහළ ඉන්න හැම කෙනෙක් තුල යේසුස් වහන්සේගේ ජීවිත තුල නැත්නම් මේ රික්තකය තියෙනවා. මේක තමයි ඒ දන්වැනේදී දෙවියන් වහන්සේගෙන් මනුෂ්‍යයා වෙන්වීම. කොච්චර ටයිකෝඩ් දාලා ලොකු තනතුරු දරුවත් ඒ හැම කෙනෙක්ම ඇවිලා ඇවිදින මලමිනි පමණයි. පුත්‍රයා ඇත්තාට ජීවනයේ ඇත, පුත්‍රයා නැත්තාට ජීවනයේ නැත. අසම්පූර්ණයි. අපි සම්පූර්ණ වෙන්නේ කොහොමද? අද අපි සම්පූර්ණයි. අපි සම්පූර්ණ වෙන්නේ කොහොමද? ප්‍රියදර සහෝදරයා සහෝදරිය මේ හිස් තැනට
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට ආරාධනා කරන්න ඕනේ. මේ හිස්තන සම්පූර්ණ වෙන්න ඕනේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින්. ඒක තමයි අපි උන්වහන්සේගේ ජීවිතේ බාර දෙනවා කියලා කියන්නේ. උන්වහන්සේගේ ජීවිතේ බාර දීලා ඉඳන් කියනවා ජේසුනේ හදපටන් ඔබ වහන්සේ මගේ හදවත තුල සිටින්න රජකම් කරන්න. උන්වහන්සේ ආවට පස්සේ තමයි මේ හිස්තන සම්පූර්ණ වෙන්නේ. අපි අසම්පූර්ණව සිටියා අප අද සම්පූර්ණයි. හොඳ අත්වල සන්නාදයක් දෙමු. ළඟින් එකනට අත දීලා කියන්න මම සම්පූර්ණ කෙනෙක්. මම සම්පූර්ණ කෙනෙක්. මම අසම්පූර්ණ නැහැ. ඒකයි අපි වටිනවයි කියලා කියන්නේ. අද බොහෝ අය ඉන්නවා තමා ගැනම අව탁සීරු කරගන්නවා. තමාටම ශාප කරගන්නවා. තමාටම මෙසිවිලි කියා ගන්නවා. ප්‍රියාදර සහෝදරයා අපි එකෙන් කරන්නේ කුමක්ද? උන්වහන්සේගේ නිදොස්ලේ බාල්දු කරනවා. උන්වහන්සේ අපිට දුන්නා ජයග්‍රහණය බාල්දු කරනවා. උන්වහන්සේ අපිට දුන්නා සම්පූර්ණත්වය අපි බාල්දු කරනවා. අපිට මොන දේ ආවත් අපි ජයග්‍රහයිකයි. අපි සම්පූර්ණත්වයටපත් වුණා අයයි. ඒ නිසා ලියවිලි සඳහන් කරනවා යහපත් ක්‍රියාවල් වලට ඔබලා සම්පූර්ණ කරන සේක්වා. යහපත් ක්‍රියාවල් වලට සම්පූර්ණ කරලා තියෙනවා. අපි අසම්පූර්ණව සිටින කාලය තුල අපේ තුල තිබෙන කුමක්ද? සමහර බේබදුකම. අසමහර විට සොරකම. සමහරට බොරුව, වංචාව. තව කෙනෙක්ට කුමන්ත්‍රණය කරලා ඒ මනුෂ්‍යව පහත එළීම. මෙවැනි ක්‍රියාවල් තමයි අසම්පූර්ණත්වය තුළ මනුෂ්‍යගේ ජීවිතය තුළ තිබෙන්නේ. නමුත් අද අපි සම්පූර්ණත්වයට පැමුණාට පස්සේ අද උන්වහන්සේ සියලු යහපත් ක්‍රියාවල් කරන පිණිස අපිව සම්පූර්ණ කරලා තිබෙනවා. හොඳ අත්වල සන්නාදයක් දෙමු. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය අපිව සම්පූර්ණත්වයට ගෙනල්ලා තියෙනවා. අපි සම්පූර්ණ අය. ඒකයි අපි කිසි දෙයකට අපි බිය විය යුතු නැත්තේ. අපි සම්පූර්ණයි. එන සම්පූර්ණ අපි ගැන පෙරලා ගමන් එපිස පොතේ 4 වෙනි පරිච්ඡේදය. එපිස 4 වෙනි පරිච්ඡේදය. මං කිය අපේ ජීවිතේ රික්තකයක් තිබුණායි කියලා. අපි අසම්පූර්ණව සිටිද්දී නමුත් අද අපි සම්පූර්ණත්වයට ගෙනල්ලා දෙන කොහොමද සම්පූර්ණත්වයට ආවේ? සුදු පාළුතුමා එපිස පොතේ ලියදී නම් කියනවා. එපිස 4 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදේ. මෙන්න බලන්න අපි අසම්පූර්ණත්වය තුල නුඹත් නොබලා ක්‍රිස්තුස් වහන්සේව එසේ ඉගෙන ගත්තේ නැත. ඉතිරි කොට ඉස්සරහා උඩ කොටස් වල කියනවා අපි කොහොමද අපි හැසිරුනේ කියලා. නමුත් අද නුඹත් නොබලා ක්‍රිස්තුස් වහන්සේව එසේ ඉගෙන ගත්තේ නැත. එනම් සැබෑව යේසුස් වහන්සේ තුල තිබෙන ප්‍රකාර නොබලා උන්වහන්සේගෙන්ම අසා උන්වහන්සේ තුල උගන්වනු ලැබුව. අපි උන්වහන්සේගෙන්ම අසා උන්වහන්සේගෙන් අපි ඉගෙනගෙන තිබෙනවා. එනිසා 22 වෙනි පදේ නම් කියනවා එසේ ඉගෙන ගත්තේ නුඹලාගේ ජීවිතයේ පළමු හැසිරීම ලෙස රැවටිල්ලේ තෘෂ්ණාවල් අනුව දූෂ්‍යවන්නා වූ පරණ මනුෂ්‍යයා පහ කර දමා ඒ අසම්පූර්ණත්වයේ සිටියා වූ ඒ දූෂ්‍ය වෙන්නා වූ පරණ මනුෂ්‍යයා අපි ආක දමා නොබලාගේ චිත්තාත්මයෙන් අලුත් කරනු ලැබ සැබෑවේ ධර්මිෂ්ඨකමින්ද සුද්ධකමින්ද දෙවියන් වහන්සේට සමානව මවන ලද්ද අලුත් මනුෂ්‍යයා පැලඳ ගන්නා ලෙස කවුද මේ අලුත් මනුෂ්‍යයා? දෙවියන් වහන්සේ ආදම්ම මැව්වේ දෙවියන් වහන්සේගේ ස්වරූපෙන් දෙවියන් වහන්සේගේ සමානත්වයෙන්. ආදම් දරුවන් මේ ලෝකෙට බිහි කළේ ආදම්ගේ ස්වරූපෙන් ආදම්ගේ සමානත්වයෙන්. එතකොට අපි නැවත අපි අලුත් මැවිල්ලක් බවට පත් වෙන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ දෙවියන් වහන්සේගේ ස්වරූපෙන් දෙවියන් වහන්සේගේ සමානත්වයෙන් මැවුව අලුත් මනුෂ්‍යයා පැලඳ ගන්නවා කියලා කියන්නේ ඒ පෙර ආදම්ගේ ස්වභාවයට අපිව පරිවර්තනය කරනු ලබනවා. පළවෙනි ආදම් දෙවෙනි ආදම් ක්‍රිස්තුස් වහන්සේ ඒ ක්‍රිස්තුස් වහන්සේගේ ඒ ස්වරූපයට සමානත්වයට අපිව සාදනු ලබනවා. අපිව පරිවර්තනය කරනු ලබනවා. ඒ පරිවර්තනය වුණා අලුත් මැවිල්ලක් බවට පත් වුණා අයට දෙවියන් වහන්සේගේ වචනේ මෙසේ අවවාද කරනවා. එයින් බොරු කීම අතහැර දමා එක් එක්කෙනා තම තමාගේ අසල්වාසය සමග සැබෑව කතා කරන්න. මක්නිසාද අපි එකිනෙක කෙනාගේ අවයවයෝ වෙන. මේ සභාවේ සිටින හැම කෙනෙක්ම ඇවිල්ලා එකම ශරීරයක අවයවයන්. ඒ ශරීරය ඇවිල්ලා
ඒ ඉස ඇවිල්ලා ක්‍රිස්තුස් වහන්සේ ශරීරය ඇවිල්ලා සභාව මේ සභාවේ ශරීරයේ අවයවයන් තමයි අපි එකිනෙක කෙනා. නමුත් අද අවාසනාවන්ත කාරණාව කියලා කියන්නේ සමහර වෙලාවට සභාවේ අයට එකිනෙක කෙනා බොරු කියනවා. සභාවේ අයව එකිනෙක කෙනා වංචනිකව අසු කර ගන්නවා. සමහර වෙලාවට සභාවල් වල සීට්ටු දානවා. එකිනෙක ඒජන්සි වැඩ කටයුතු නොයෙකුත් දේවල් තිබෙනවා. මේ දේවල් වලින් කුමක්ද සිදු වෙන්නේ? ඒ දෙවියන් වහන්සේගේ සැලැස්ම වෙනස් වෙනවා. එකිනෙක කෙනාට බොරු කියන්න එපා කියලා කියනවා. මේ දේවල් තුලින් කුමක්ද සිදු වෙන්නේ? එකිනෙක කෙනාට බොරු කියනවා, වංචනික දේවල් කියනවා, වංචනික දේවල් කරනවා. නමුත් සුද්ධ ලියවිලි අපි නම් කියනවා අපි සැබෑව කතා කරන්න. සැබෑව තමයි දෙවියන් වහන්සේ තුල, දෙවියන් වහන්සේගේ වචන තුල අපි සත්‍යතාවය ප්‍රකාශ කිරීම. සත්‍යයට අපි සාක්ෂි දෙන්නව සෙනගක්. ඒ නිසා ප්‍රියාදර සහෝදරයා සහෝදරිය අපි දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් දෙවියන් වහන්සේගේ සමානත්වයෙන් මැව්වා අලුත් මනුෂ්‍යව අපි පැරඳගෙන තිබෙනවා. ඒ නිසා නම් කියනවා බොරු නොකිය, බොරු කීම අතහැර දමා අපි එකිනෙක කෙනා සමග සැබෑව කතා කරන්න. මක් නිසාද අපි එකිනෙක කෙනාගේ අවයවය. ඊට පස්සේ නම් කියනවා කෝප වුණත් පව් නොකරන්න. කෝප වෙන්න පුළුවන්. නමුත් පව් කරන්න එපා. මනුෂ්‍යයට කෝප වෙන්න පුළුවන්. නමුත් කෝප වුණත් පව් කරන්න බෑ. කෝප වෙලා අසභ්‍ය වචන වලින් බැනවදින්න බෑ. කෝප වෙලා පහර දෙන්න බෑ. කෝප වෙලා නොඑක් ආකාරයේ අශීලාචාර විදියට අපිට ඇසිරෙන්න බෑ. කෝප වෙන්න පුළුවන්. නමුත් කෝප වුණත් පව් නොකරන්න. ඉර බස්න තුරු නුඹලාගේ කෝපය පවතින්න ඉඩ නහරින්න. යක්ෂයාට ඉඩ නොදෙන්න. ඉර බසින්න ප්‍රථමයෙන් යම්කිසි කෙනෙක් සමග යම් දෙයක් සිදු වුණා නම් ලියවිලි සඳහන් කරනවා ඉර බසින්න ප්‍රථමයෙන් ඒ කාරණාව හදාගන්න. එහෙම නැති වුණොත් කුමක්ද සිදු වෙන්නේ? යක්ෂයාට ඉඩ දෙනවා. සුදු පාලතුමායි නම් කියනවා මම යමෙකුට යමක් ගැන කමා වුණාද මම එසේ කමා වී තිබෙන්නේ සාතන් මා කෙරේ වාසි නොලබන පිණිසයි. අපි කෝප වුණත් පව් නොකරන්නලු. ඉර බසින තුළු කෝපය පවතින ඉඩ නහරින්නලු. යක්ෂයාට ඉඩ දෙන්නලු. අප තුළ කෝපය පවතිනවා නම්, අපි කෝපාදිකව සිටිනවා නම්, අපි සමාව නොදී සිටිනවා නම් ඒ දේ තුලින් කවුද කාටද අපි ගෞරවය කරන්නේ? යක්ෂයාට. ඒ නිසා නම් කියනවා කෝප වුණත් පව් නොකරන්න. ඉර බසින තුරු නුඹලාගේ කෝපය පවතින ඉඩ නහරින්න. යක්ෂයාට ඉඩ දෙන්න. යම් කාරණාවක් සිදු වෙන්න පුළුවන්. එකිනෙක කෙනා සමග අමනාපකම් ඇති වෙන්න පුළුවන්. නමුත් ඒක හෙට දවසට ගෙනියන්න එපා. ඉර බසින්න ප්‍රථමයෙන්. ඉර බසින්න ප්‍රථමයෙන් ඒක හදාගන්න. මොකද අපිට පුළුවන්කම තියෙන්න ඕනේ රාත්‍රියේ යම් දෙයක් සිදු වුණා නම් උදේ නැගිටිද්දී අපිට ඒ දේවල් අමතකයි. ඒ දේවල් තුල ජීවත් වෙන්නේ නැහැ. ඒ දේවල් තුල ජීවත් වෙනවා නම් කාටද කවුරු දෙන්නේ? යක්ෂයාට ඉඩ දෙනවා. ඒ නිසායි නම් කියනවා 20 වෙනි පදේ දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයන් වහන්සේට දුක් නොදෙල්ලා. දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයන් වහන්සේට දුක් දෙන්න එපා. ශුද්ධාත්මයන් වහන්සේට දුක් දෙනවා. ඇයි මෙතන මෙහෙම කියන්නේ? ජේසුස් වහන්සේ නම් කිව්වා මෙන්න මේම දෙයක්. ජේසුස් වහන්සේ නම් කිව්වා පියාණන් වහන්සේට කරන පාපය කමා කරනු ලබනවා. මනුෂ්‍ය පුත්‍රයාට කරන වරද කමා කරනු ලබනවා. නමුත් යමෙක් ශුද්ධාත්මයන් වහන්සේට විරුද්ධව වැරදි කරනවා නම් මේ ලෝකෙදවත් මතු පැමිණෙන ලෝකෙදවත් ඔහුට කමා නොකරනසේක. එයි මේම කියන්නේ අපි හැම කෙනෙක්ම අද පව් කරන්නේ ශුද්ධාත්මයන් වහන්සේට විරුද්ධවයි. අනාදියේදී දෙවියන් වහන්සේ ක්‍රියා කළා. ඊට පස්සේ පුත්‍රෝ දෙවියන් වහන්සේ ක්‍රියා කළා. ඒ පුත්‍රෝ දෙවියන් වහන්සේ අපි වෙනුවෙන් කුරුසේ මත ජීවිතේ පූජා කළා මැරුණා. ඊට පස්සේ උන්වහන්සේ දකිනා මම නුඹලාගෙන් වෙන්ම යන එක යහපත්. මම ගියොත් නුඹලා සමග සිටින්න සැනසිලිකාරයෙක් වෙනවා. සත්‍යතාවයේ ආත්මයන් වහන්සේ කෙනෙක් වෙනවා. ඒ ආත්මයන් වහන්සේ නුඹලාව අනාථවත් නාරින් නෙමෙයි. එහෙනම් අද ලෝකයේ අන්තිම දක්වා මේ පොළවේ අප සමග සිටින්න ශුද්ධාත්මයන් වහන්සේ. අද හැම මිනිසෙක්ම වැරදි කරන්නේ ශුද්ධාත්මයන් වහන්සේට විරුද්ධවයි. ඒ නිසා නම් කියනවා ශුද්ධාත්මයන් වහන්සේට දුක් නොදෙන්න. මක්නිසාද උන්වහන්සේ තුල නොදෙල්ලා මක්නිසාද උන්වහන්සේ තුල නොබලා මිදීමේ දවසට මුද්‍රා කරනු ලැබුවය. මිදීමේ දවසට අපිව මුද්‍රා කළා දෙන්නේ
ශුද්ධාත්මයන් වහන්සේ තුලින්. ඒ නිසා ශුද්ධාත්මයන් වහන්සේට දුක් දෙන්න එපා කියලා අපිට දෙවියන් වහන්සේගේ වචනේ ආවාද කරනවා. එහෙනම් අපි අද කරන හැම වරදක් කරන්නේ ශුද්ධාත්මයන් වහන්සේට විරුද්ධවයි. බොරු කියන්නේ, වංචනික දේවල් කියන්නේ, වෛශාකම් කරන්නේ, නොයෙකුත් කපටි දේවල් කරන්නේ, නොයෙකුත් දේවල් කරන්නේ ශුද්ධාත්මයන් වහන්සේට විරුද්ධවයි. ජේසුස් වහන්සේ කියනවා ශුද්ධාත්මයන් වහන්සේට කරන පාපය මේ ලෝකෙදවත් මතු පැමිණෙන ලෝකෙදවත් කමා නොකරනසේක. ඇයි ලියවෙන්නේ නම් කියනවා මිදීමේ දවසට ශුද්ධාත්මයන් වහන්සේ තුල අපිව මුද්‍රා කර තිබෙනවා. ඒ නිසා ප්‍රියාදර සහෝදරයා සහෝදරේ අපි අලුත් මැවිල්ලක් සුද්ධෝලියවිල කියන අපි අලුත් මැවිල්ලක් පරණ දේ පහව ගියා සියල්ල අලුත් වෙලා තිබෙනවා. එහෙනම් අද දෙවියන් වහන්සේ මුල් ආදම්ම මවපු ස්වරූපෙට ස්වභාවයට තමයි අද අපිව උන්වහන්සේ අලුත් මැවිල්ලක් කරලා අපිව උන්වහන්සේ පත් කරලා තිබෙන්නේ. දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් දෙවියන් වහන්සේගේ සමානත්වයෙන් මැව්වව මනුෂ්‍යව අපි පැලඳගෙන තිබෙනවා. අපි කොච්චර වටිනවද මේ උතුම් උදෑසන දෙවියන් වහන්සේ සියල්ලන්ට ආශිර්වාද කරන සේක්වා. ස්වාමිනී ඔබගේ වචන ගැන ස්තුතියි. ස්වාමිනී ඔබ වහන්සේ තුල ස්වාමිනී අලුත් මැවිල්ලක් මෙන් ජීවත් වෙන්න අද වචනේ කර්ණ කොටගෙන සියල්ලන්ට ඔබ වහන්සේ උපකාර කළ මැනව. මගේ දයාවන්ත ආදරවන්ත සදාකාලික දෙවි පියාණෙනි ඔබ වහන්සේ යහපත්කම් කරන පිණිස අපිව කැඳවලා තිබෙනවා. නිරන්තරයෙන්ම යහපත්කම් කරන්න කරුණාව දුන්න මැනව. ජේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්.